අද ආනයන අප්‍රේල් 16 වෙනිදා ඉඳන් පිටරටින් ගේන බඩු සීමා කළ දෙනවා. පිටරටින් ගේන බඩු පුවාම සමහරව හිතනවා මේවා මේ සුපෝකභෝගී වඩු වෙන්නේ නැති කියලා. අද වෙනකොට සීනි, අද වෙනකොට අල පරිප්පු මේ හැම එකටම අද දෛනිකව බලපත්‍ර නිකුත් කරන තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ නිසා ඇතැම් ආහාර ද්‍රව්‍ය ඖෂධ වර්ග අද ගෙන්න ගන්න විදිහක් නැතුව ඉන්නවා. එක පැත්තකින් LC විවෘත කරගන්න නොහැකිව අනිත් පැත්තෙන් වරායේ මේවා පල්වෙවි තියෙනවා. වරායේ පල්වෙවි තියෙනකොට ඒවට ඩෙමරේජස් ගෙවන්න ගිහිල්ලා ඒවයේ ගණන් හිලව් ඉහළ යනවා. අද අපි බොහොම පැහැදිලිව කියනවා ආණ්ඩුව ආනයන සීමා බන්ධනයක් දාලා තියෙනවා. ඒ සීමා බන්ධනය අද හිතවතුන්ට විතරක් මේ ඩොලර් පර්මිට් ලබා දෙන ක්‍රියාවලියක් අද අනුගමනය කරගෙන යනවා. ඒ අතරේ ආණ්ඩුවට මේ ණය පියවා ගන්න ණය ගැනීමට නොහැකි තත්ත්වකුත් ඇති වෙමින් තියෙනවා. ඒ ණය ගැනීමට නොහැකි තත්ත්වය ඇති වෙලා තියෙන්නේ අපිව තවදුරටත් ඩවුන්ග්‍රේඩ් කළා. ලෝකයේ තියෙන මේ ණය ගෙවීමට හැකියාව මයින සියලුම ප්‍රධාන ආයතන වගින් අපව පහළටම දැම්මා. තව එකක් පහළට වැටුනොත් අපි බංකොලොත් රටක් බවට පරිවර්තනය වෙන තත්ත්වයට මේක ඇවිල්ලා තියෙනවා. මේ අතරට ලංකාවට එදා සිට අද දක්වාම අවුරුදු 70ක් 1950 ඉඳන් වැඩියෙන්ම උදව් කරලා තියෙන ජපාන රජය ආණ්ඩුවට ඉතාම පැහැදිලි අනතුරු ඇඟවීමක් කළා තියෙනවා. මේ රටේ අපි පිළිගන්න ඕනේ අපට කිසිම බාධාවක් නොකොට අපෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි අපව කප්පමට ගන්න නැතුව අපේ ඉඩම් කොල්ල කන්නේ ගන්න නැතුව ඒ වගේම දූෂණ වලින් තොරව ඒක ඉතාම වැදගත්. කිසිම ජපන් ව්‍යාපෘතියකින් දූෂණ වාර්තා වෙලා නැහැ. ඒ දූෂණ වලින් තොරව අපට උදව් කරපු රටක් තමයි ජපානය. මේ මෑත කාලයේ ගත්තාම අපේ ශ්‍රී ජාවර්ධනපුර රෝහල ඒ වගේම කොට්ටාවේ ඉඳන් ගාල්ලට අධිවේගී මාර්ගය අද ගොඩනැගෙන නව කැලණි පාලම ඒ වගේම තොට ළඟ ඉදි කරපු කැලණි පාලම ඒ වගේම විදුලි බලාගාර ඉහළ කොත්මලේ ජලාශය වැනි කොළඹ ඒ වගේම පොළව යටින් දිවන කොළඹ නගරයේ බීගත ඒ විදුලි ජාලා පද්ධතිය දවන්ත ජල ව්‍යාපෘති රෝහල් ව්‍යාපෘති මේ වගේ දේවල් බැලුවම අද අපිට රටක් හැටියට ඇත්තටම රටක් හැටියට වැඩිම ණය හා ප්‍රධාන දීලා තියෙන්නේ ඊටාම අඩු පොලියට ජපානය. ඇත්තටම චීනය රටක් හැටියට වැඩියෙන් තිබුණත් ඔවුන් බැංකු හරහා දීලා තියෙන්නේ. ඒක නිසා ඒවා වාණිජ ණය හැටියටයි සලකන්න තියෙන්නේ. රටක් හැටියට කෙලින්ම වැඩිම ණය ප්‍රමාණය අඩුම පොලියට දීලා තියෙන්නේ ජපානය ජයිකා ආයතනය. ඇත්තටම ජපානය තමයි ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන සැපයුම්කරු. ඒ අනුව අද ජපානය පසුගිය මැයි 7 වෙනිදා ලිපියක් යවනවා ආර්ථික සංවර්ධන ඒ වගේම මූල්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ මේ ඇමතිවරයා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා. මේ තමයි මේ ලිපිය ජයිකා ආයතනය විසින් නිකුත් කරලා තියෙන්නේ. මේ ලිපිය මොකද කියලා තියෙන්නේ? මේ ලිපියේ කියවුවොත් අපිට පේනවා මේක සඳහන් කරලා තියෙන්නේ මේ විදුලි බල මණ්ඩලයේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් Greater Colombo Transmission and Distribution Loss Reduction Project Phase 2. Dear sir, we would like to inform that the government of Japan, hereinafter referred to as a GOJ, is to hold formulation process temporary regarding the Greater Colombo Transmission and Distribution Loss Reduction Project Phase 2, hereinafter referred to as the project, towards the appraisal stage. ඒ කියන්නේ විදුලි බල මණ්ඩලයේ මේ හානි පූරණය කර ගැනීම සඳහා වෙච්ච ව්‍යාපෘතිය නතර කරනවා නැවත දැනුම් දෙනු කියන තමයි පළවෙනි වාක්‍යය. දෙවෙනි වාක්‍යය ඊටත් වඩා වැදගත්. Government of Japan has concerns on the current debt situation of the Government of Democratic Socialist Republic of Sri Lanka, hereinafter referred to as GOSL, and the financial policy implemented by the new government. රජයේ නව මූල්‍ය ප්‍රතිපත්තියත් රජයේ ණයගැති භාවයත් පිළිබඳව ජපාන රජය ඊටාම බලගතු අනතුරුදායක සිතුවිල්ලක සිටිනවාය කියන එක ප්‍රකාශ කරලා තියෙනවා. ඊළඟට in addition to that ඊට අමතරව following GOSL policies and actions for bilateral cooperation are treated with gravity by GOJ. The request for debt moratorium by GOSL to GOJ, the construction of new power plants, or a project for establishment of light rail transit system in Colombo. ඒ කියන්නේ මේ ව්‍යාපෘති තුනක් ගැන කියනවා. ආණ්ඩුව ජපානයෙන් ඉල්ලලා තියෙනවා ණය ආපසු ගෙවීමට කාල සීමාවක්, debt moratorium එකක්. ඒ වගේම නව විදුලි බලාගාරයක් කෙරවල පිටියේ ඉදි කරන්න ජපානයේ LNG බලාගාරයක් ඉදි කිරීමේ යෝජනාවක් පසුගිය රජයේ කාලේ තිබුණා. ඒක පිළිබඳව
ඒ වගේම අපේ අමාත්‍යාංශයෙන් ඒ කාලේ දියත් කරපු මේ ලයිට් රේල්වේ සිස්ටම් එක ගැන ඒ අය ඊටාම බරපතල විදිහට හිතන බව ප්‍රකාශ කරලා තියෙනවා. Therefore we regret to say that government of Japan will not give clearance for proceeding the project to a appraisal stage until the above mentioned situations are improved. මේ ලංකාවේ ණයගැති භාවය පිළිබඳව ඒ වගේම මේ ලයිට් රේල්වේ එක ඇතුළු මේ ව්‍යාපෘති පිළිබඳව ඒ වගේම ලංකාවේ රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව නිශ්චිත පැහැදිලි කිරීමක් නැත්නම් ජපාන රජය ඇත්ත වශයෙන්ම මේ ව්‍යාපෘති ගැන නැවත සලකා බැලීම කරගෙන යනවා කියන එක තමයි තියෙන්නේ. මේ රාජතාන්ත්‍රික භාෂාවෙන් මොකද්ද මේ ජපානයේ කියලා තියෙන්නේ? මේ රජයේ දූෂිත මූල්‍ය ප්‍රතිපත්තියත් දූෂිත විදියට සිදු කරගෙන යන ව්‍යාපෘති කටයුතුත් හින්දා ජපානය කලකිරලා බවයි මේ කියන්නේ. අවුරුදු 70ක් මේ රටට උත්තරීතර සේවයක් කරපු ජපානය අද අපේ රටට ණය හා ආධාර දීමෙන් ඉවත් වෙන්න යනවාය කියන එක මේ ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තිය ගැන බරපතල රතු එලියක් මුළු ලෝකයටම දල්වනවා මතක තියාගන්න. මුළු ලෝකයටම දල්වනවා. මොකද මුළු ලෝකයේම ජපානය ප්‍රධාන ණය ආධාරකරුවෙක් මුළු ලෝකයේම රටවල් වලට. ඒ නිසා මුළු ලෝකයේම රටවල් විශේෂයෙන්ම ආසියානු සංවර්ධන බැංකුව, ඒ වගේම අන්තර්ජාතික මූල්‍ය අරමුදල ලෝක බැංකුව, ඒ වගේම අනිකුත් ද්විපාර්ශ්වික ආධාර දෙන කණ්ඩායම් සියලු දෙනාම මේ ජපානයේ අනතුරු ඇඟවීමත් එක්ක කල්පනා කරනවා. මම ඔබට කියන්න ඕනේ අපේ රජය මේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් ඇති කළා. ඩොලර් බිලියන 2.2ක තරම් දැවැන්ත මුදලක් ආයෝජනය කළා. ඒ මුදලෙන් ඩොලර් බිලියන 1.8ක්ම ලැබුණේ ජපානයෙන් 100.1 පොලියට. ජයිකා ඉතිහාසයේ කිසියම් ව්‍යාපෘතියක සංකල්ප පත්‍රිකාවක් ඇවිල්ලා ඒ ව්‍යාපෘතියට අදාළ සක්ෂතා අධ්‍යයනයක් කළා, ඒ ව්‍යාපෘතියට අදාළ පරිසර අධ්‍යයනයක් කළා, ඒ ව්‍යාපෘතියෙන් බලපාන සමාජ කණ්ඩායම් පිළිබඳ අධ්‍යයනයක් කළා, ඒ ව්‍යාපෘතියේ උපදේශන මණ්ඩලපත් කළා, ණය ගනුදෙනු අත්සන් කළා, ව්‍යාපෘතිය ඉදිකිරීම් තත්වයට අවුරුදු 3ක් ඇතුළත ගෙන ආපු එකම ව්‍යාපෘතිය මේකයි කියලා ජයිකා එක ආඩම්බරෙන් ලෝකෙටම ප්‍රකාශ කළා. මේ රටේ ජනතාව බොහොම ආදරෙන් බලාගෙන හිටියා මේ කඩුවෙල ඉඳන් කොටුවට මේ තියෙන මාර්ග තදබදේ පාර්ලිමේන්තු පාරේ නවත්තලා මේ ජයිකා කෝච්චියෙන් යන්න. අපට දුන්න අවුරුදු 15ක් මේ ණය ආපසු ගෙවන්න කාලේ. කිසිම ණයක් ආපහු ගෙවන්නේ අවුරුදු 15කින් පස්සේ ගෙවන්න තියෙනවා. 100.1 පොලියට. දැන් ඉන්න ඒ නාගරික සංවර්ධන ඒ කාර්යභාරයේ බාර ඇමතිවරයා මහින්ද රාජපක්ෂ තාම දූෂිත නිලධාරීන් පිරිසක් එකතු වෙලා මේ ව්‍යාපෘතිය දැම්ම පහලට. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අද නතර කරලා තියෙනවා. නතර කළා ඒ වෙනුවට අද 106 පොලියට විදේශ රටවලින් ගන්න යනවා. විශේෂයෙන්ම චීන සමාගම් වලින් කැලණියේ සිට ඉහළින් යන පාරක් දාන්න යනවා අතුරුගිරියට. ඒ වගේම ඒකටත් වෙනම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තියෙනවා. මුදල් ආර්ථික ප්‍රතිපත්ති හා සංවර්ධන අමාත්‍යාංශයෙන් මැයි මාසේ 12 වෙනිදා ඒ වගේම මහා මාර්ග අමාත්‍යාංශයෙන් තවත් කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා. Construction of elevated expressway connecting outer circular highway at Aturugiriya to Kalaniya New Bridge via Rajagiriya. මේ දාලා තියෙන කැබිනට් පත්‍රිකාව. මේ කියන හරි මරු කතාවක්. මේකේ කියනවා මේ ණය ඇත්තටම මේ පාර හදන්න මේ පාර කැලණි නවපාලමේ ඉඳන් රාජගිරියට හදන්න අපේ රජය යටතේ කැබිනට් තීන්දුවක් අරගෙන ටෙන්ඩර් කැඳවීමක් කළා අර පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් ක්‍රමයට කරන්න කියලා. ඒ කියන්නේ ආයෝජකෙක් ආයෝජනය කළා රජයත් එම් දායකත්වයට දරලා කරන්න. ආයෝජකෝ 9 දෙනෙක් ඉදිරිපත් වුණා. ඒ ආයෝජකෝ 9 දෙනා ඉල්ලා හිටියා ඒ පාරේ පදිංචි වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. ඒ වගේ පාර සුද්ධ බුද්ධ කරගන්න අපිට රුපියල් බිලියන 12ක පමණ මුදලක් අවශ්‍ය වුණා. ඒ රුපියල් බිලියන 12 යොදවලා ඒක නැවත කැඳවන්න තියෙනවා. එතකොට ආයෝජකයෝ 9 දෙනෙක් ඉන්නවා. තරඟකාරී පදනමින් කැඳවලා තියෙනවා. සුදුසු එකක් තෝරගැනීමේ හැකියාව රජයට තියෙනවා. එහෙම තියෙද්දි මේ කැබිනට් පත්‍රිකාව මගින් ඒ ආයෝජන 9ම කැන්සල් කළා. ඒ ආයෝජකෙක්ව තෝරගෙන තියෙනවා. අහසින් කඩා වැටුණා වගේ ඒකේ හිටපු ආයෝජකෙක්ව වෙනම තෝරගෙන එයාට ලබා දෙන්න යනවා. මේක සම්පූර්ණ ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කිරීම. මේ විදිහටම ජපානයේ විසින් බාරගත්ත කුරුණෑගල සිට නුවර ඒ කොටසේ අධිවේගී මාර්ගය හදන්න අපිට ණය ආධාරයක් දෙන්න ජපාන් කොන්ත්‍රාත් කරනවා. ඒ කොටසත් අද කැන්සල් කරලා තියෙනවා. අද අපිට පේනවා මේ විදිහට ඊටාම සහනදායී පොලී මත
වැදගත් තාක්ෂණික පිරිවිතර මත හොඳ ප්‍රමිතියකින් කෙරෙන්න ඕනේ අධිවේගී මාර්ග ඒ වගේම ලයිට් රේල්වේ ඔය වගේ ඒවා කැන්සල් කරමින් ඒවා යටපත් කරමින් දූෂිත නිලධාරීන් හා දේශපාලකයන් එකතු වෙලා රට නැවත උකස් කරගැවීමට යන බව අපිට පේනවා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයාගේ කැබිනට් පත්‍රිකාවෙන් කියලා තියෙනවා මේවට කරන ආයෝජන වලට ගෙවන්න අවුරුදු 5කින්. ඒ කියන්නේ ඊළඟ ආණ්ඩුවට පවරලා තියෙනවා. මේගොල්ලෝ ණය අරගෙන මේ රට තවත් ණයගැති රටක් බවට පරිවර්තනය කළා අනික් ආණ්ඩුවට පවරනවා ණය ගැනීමේ වගකීම. අපි බොහොම වගකීමෙන් මම කියනවා ආණ්ඩුව මේ කරන්න යන්නේ තවත් දූෂිත ගණදෙනුවක් ප්‍රසම්පාදන ක්‍රියාවලියට එරෙහිව විධිමත් ඇගීමකින් තොරව කරන මේ කටයුත්තක් මේ මගින් අපේ මිත්‍ර රටවල් ජපානය වැනි අපේ මිත්‍ර රටවල් බොහොමයක් අපට නැති වෙන්න යනවා. ඒ අයගේ ආධාර අපට නැති වෙන්න යනවා. ඒ අනුව මේ අවුරුද්දේ අපේ සංචිත වලින් අපේ ආණ්ඩුව ඉතුරු කරපු සංචිත වලින් කොහොම හරි මේ ණය ගෙවා ගන්න පුළුවන් වුණත් ලබන අවුරුද්දට නම් රටට ගමනක් නැහැ. ඒක තමයි මේ ඉක්මන් මැතිවරණයකින් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මම බොහොම පැහැදිලිව කියනවා ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම මේ රටේ සම්පත් රාජ්‍ය දේපල විකිණීම සඳහා ආණ්ඩුව දැනටමත් පිඹුරුපත් සකස් කරගෙන යනවා මේ දේපොළ ටික විකුණලා කොහොමද මේ ණය හිලව් කරගන්නේ කියලා. ඒට කලින් මේ මැතිවරණය පවත්වලා දේශප්‍රේමී කතා කියලා නැවත බලය තහවුරු කරගන්න තමයි හදන්නේ. ඒ නිසා අපේ ජනතාවට අපි කියනවා මේ රට අවුරුදු 70ක් හිතවත්ව බොහොම ඉහළ ප්‍රමිතියකින් යුතුව අඩු පොලි අනුපාත යටතේ අපට ණය ලබා දුන් ජපානය අපේ රටට ඉදිරි සංවර්ධනයේ විදුලි බල ශේෂ්ත්‍රයේ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ දුම්රිය ශේෂ්ත්‍රයේ මාර්ග ශේෂ්ත්‍රයේ ජල පද්ධති දියුණු කිරීමේ පැත්තේ මේ හැම තැනකින්ම මේ ජපානය එළවා ගැනීමේ කුමන්ත්‍රණයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? මේ රට දවන්ත ණය උගුලකට නැවත වටේකින් හසුවීම පමණයි. මේක මේ රටේ ජනතාව දැනගන්න ඕනේ. මේ සියල්ලම ධනලෝභය, කොමිස්ලෝභය, බලලෝභය විසින් මේ වැදගත් රටත්, ඒ වැදගත් ආයතනයත් එළවා ගත්තම ලෝකයේ අනිකුත් වැදගත් මූල්‍ය ආයතන සියල්ලත් අපේ රටෙන් ඉවත් වෙලා ගිහිල්ලා රට දවැන් තියෙන මූල්‍ය අර්බුදය තවත් දවැන්ත මූල්‍ය අර්බුදයක් බවට පරිවර්තනය වෙනවා. රට ණයගැති භාවයෙන් බංකොලොත් භාවය දක්වාම මේ ගෝඨාභය රාජපක්ෂ පාලනයේ ගමන් කරමින් තිබෙනවා කියන එක අපි අපේ ජනතාවට අනුතරංග වීමක් හැටියට කරනවා.